සාදරයෙන් පිළිගන්නවා කෙමිස්ට්‍රි මේ DC by ඩොක්ටර් අන්දේ YouTube channel එකට. අද කියලා දෙන්න හදන්නේ ක්වොන්ටම් අංක. ක්වොන්ටම් අංක අනිවාර්යයෙන්ම MCQ එකට අහන ප්‍රශ්නයක්. 2011 ඉඳන් දිගටම වගේ අහලා තිනවා. ඒ සිලබස් එකට දාපු දවසේ ඉඳන් 18 19 අවුරුදු දෙකේ ස්ට්‍රක්චර්ඩ් එකේ පළවෙනි ප්‍රශ්නේ අන්තිම හරියේදීත් අහලා තිනවා. ඉතින් ඊටාම වැදගත් කොටසක් මේක. ලකුණු 1 ගාණක් ලබා ගන්න එකක් 1 ගාණක් තමයි එන්නේ, දෙකක් එන්නේ නැහැ. ලබා ගන්න පුළුවන් කොටසක්. ඉතින් සෑහෙන වැදගත්. මේකේ තියෙන ලොකුම ගැටලුව තමයි මේ ගොඩ දෙනෙක්ගෙන් ඔයාම අහලා බලන්න මේ වීඩියෝ එක බලන්න පටන් ගත්තා නම් ක්වොන්ටම් අංකවල MCQ 10ක් දුන්නොත් ඒ 10න් 10ම ගින්නක් නැතුව ගේමක් නැතුවට කරගන්න පුළුවන්ද කියලා. අපි හිතමු ඔයාලට පුළුවන් 10න් 9යි කියලා. එතකොට නිකන් හිතලා බලන්න පළවෙනි පාඩමේ කෙමිස්ට්‍රි වල අහන ප්‍රශ්න කිනුත් ඔයාලට 10න් 9යි නම් හරියන්නේ. ඉතින් ඇත්තට මේක අවුල්නේ. පස්සට යන ඕගනික් ඉනෝගනික් සමතුලිතතාව වගේ ලොකු පාඩමකින් ප්‍රශ්නයක් බැරි වුණොත් 10න් 9ක් આવොත් ඇත්තට මේක ඉතාම හොඳ දෙයක්. හැබැයි පළවෙනි පාඩමෙන් අහන MCQ 10ක් අරන් ඒකෙන් 9යි විතරයි ගහගන්න පුළුවන් නම් 8ක් ගහගන්න පුළුවන් නම් ඒක සෑහෙන නරක තත්ත්වයක්නේ. ඒ නිසා මේ පාඩම ඇත්තටම පුළුවන්ද කියලා ඔයාගෙන්ම අහලා බලන්න. ඔයාගේ හැකියාවේ තරම මේ පාඩම සඳහා ප්‍රමාණවත්ද කියලා. හරි. ඉතින් ඒකත් ඔළුවේ තියාගෙන මේක බලන්න. 2020 21 22 ඕන කෙනෙක්ට මේක බලන්න පුළුවන් පළවෙනි පාඩම නිසා. 22 කවුරු හරි බලනවා නම් පොඩ්ඩක් ඔය SPDF වගේ කාක්ෂික ගැන සහ ඒ කාක්ෂික කීයක් උපශක්ති මට්ටමක් ඇතුලේ කියන්නේ SPDF කියන උපශක්ති මට්ටම් ඇතුලේ කාක්ෂික කීයක් තියෙන්න පුළුවන්ද වගේ පුංචි පුංචි දේවල් ටිකක් දැනගෙන ඉන්න එක හොඳයි මේ පාඩම තේරුම් ගන්න. මොකද මම මේ මූලික දැනුම මෙතනදී ලොකුවට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හරි. ක්වොන්ටම් අංක කෙනෙක් ගොඩ දාන්න තමයි උදව් කරන්න ප්ලෑන් කරලා තියෙන්නේ. හරි. එතකොට දැන් ඔයගොල්ලෝ දන්නවා මිනිස්සෙක්ට සාමාන්‍යයෙන් නම් 4ක් විතර තියෙනවනේ. ඒ වගේ ඉතින් ඉලෙක්ට්‍රෝන එකටත් නමක් දෙන්න ඕනේ. හැබැයි නම දෙන්නේ ආ ඉන්නේ ඇඩ්‍රස් එක අනුව. ඇඩ්‍රස් එකක් තමයි අපි ඇත්තටම දෙන්නේ. එක නමකුයි ඇඩ්‍රස් එකේ ලයින් 3කුයි. හරි. දැන් ඔයාටත් අපි හිතමුකෝ සමන් කියලා නමක් තියෙනවා. ඇඩ්‍රස් එක ගන්න පුළුවන් අහවල් පාරේ, අහවල් ගමේ, අහවල් නගරේ කියලා දාලා ඉවර කරන්න පුළුවන් නේ. එතකොට ඒ විදිහට නම් 4ක් අපිට දාලා ඉවර කරන්න පුළුවන් නේ. ඉතින් ඔය විදිහට ඉලෙක්ට්‍රෝන එකටත් තමන් ඉන්නේ ඇඩ්‍රස් එක අපි නම් 3කිනුත් ඉලෙක්ට්‍රෝනයට එක නමකුත් ලබා දීලා නම් 4කින් යුත් ක්‍රමයකට ඉලෙක්ට්‍රෝනයක් නම් කරන එක තමයි අපි කතා කරන්නේ මේකේ. එතකොට හැබැයි මිනිස්සෙක්ගේ නම අපි නම් කරන්නේ අකුරු වලින්නේ. කවදාවත් ඉලක්කම් දාන්නේ නැහැ නේ මිනිස්සෙක්ගේ නමක් ලියනකොට. හරි. හැබැයි ඉලෙක්ට්‍රෝන වල අපි ඉලක්කම් 4කින් තමයි යාගේ ඇඩ්‍රස් එක සහ යාගේ නම සංකේතවත් කරන්නේ. ඉතින් ඕක තමයි මේකේ ක්‍රමවේදේ. ඉලක්කම් 4යි තියෙන්නේ. ඔක්කොම 10ට අඩු ඉලක්කම්. කියන්නේ තනි ඉලක්කමේ තනි නම්බර 4ක් තමයි තියෙන්නේ. ඒව අතර අපි දානවා කමා 4ක් දාලා තමයි ඉලක්කම් 4 වෙන් කරගන්නේ. හරි. පොඩ්ඩක් එක පෙන්නනවා නම් පහුගිය MCQ එකක් ඇතුලේ මේ තියෙන මේ වගේ ඉලක්කම් 4 2 බිංදුව ධන භාගය 4 2 3 1 ඍණ 1 ධන භාගය 4 බිංදුව බිංදුව ඍණ භාගය. ඔය විදිහට ඔයගොල්ලන්ට පේනවා ඇති ඉලක්කම් 4යි තියෙන්නේ කොහොම බැලුවත්. බිංදු තියෙනවා, ඍණ සංඛ්‍යා තියෙනවා, භාග සංඛ්‍යා ඔක්කොම තියෙනවා. කොහොම වුණත් ඉලක්කම් 4යි. ඔය විදිහට ඉලක්කම් 4කින් තමයි ඉලෙක්ට්‍රෝනේ නම් කරන්නේ. වැදගත් දේ තමයි දැන් මිනිස්සෙක්ට ඉලක්කම් නෙමෙයි අපි දාන්නේ අංකනේ. ඉලොන් මස්ක්ගේ පුතාට ඇරෙන්න මම දන්න කාටවත් මේ ඉලක්කම් වලින් නම් දාලා නැහැ. ඉලොන් මස්ක්ගේ පුතාගේ නමේ ඉලක්කමක් තියෙනවා. පොඩ්ඩක් Google එකේ සර්ච් කරලා බලන්න. ඒකේ පොඩි ආතල් එකක් තියෙනවා. සහ ඒ නම දාන්න හේතු ටිකක් ඕනනම් හොයාගන්න. ඉලොන් මස්ක් කියන්නේ කවුද කියලා දන්නේ නැත්නම් කිසිම අවුලක් නැහැ. ඒ ගැන හොයන්න යන්නත් එපා. හරි. එතකොට අපි පටන් ගමු. ඔයගොල්ලෝ දන්නවා පරමාණුක ශක්ති මට්ටම් කියලා තියෙනවනේ. හරි. එතකොට ශක්ති මට්ටම් ඇත්තටම ප්‍රධාන වශයෙන් ශක්ති මට්ටම් 3කට බෙදන්න පුළුවන්. මොනවද? ප්‍රධාන ශක්ති මට්ටම්, ඒ කියන්නේ මේන් එනර්ජි ලෙවල්. ඊට පස්සේ උපශක්ති මට්ටම්, හෙවත් උපකවච, ඒවට කියනවා සබ් එනර්ජි ලෙවල්ස් or සබ් ෂෙල්ස් කියලා දෙකම කියනවා. සහ කාක්ෂික එහෙම නැත්නම් ඕබිටල්ස් කියලා බෙදා ගන්න පුළුවන්. එතකොට ප්‍රධාන ශක්ති මට්ටමක් ඇතුලේ තමයි උපශක්ති මට්ටම් කියන්නේ තියෙන්නේ. උපශක්ති මට්ටමක් ඇතුලේ තමයි කාක්ෂික තියෙන්නේ. ඒක හරියට ප්‍රධාන ශක්ති මට්ටම කියන්නේ ගෙදරක් නම් ගෙදර ඇතුලේ තමයි උපශක්ති මට්ටම් තියෙන්නේ. උපශක්ති මට්ටම් කිහිපයක් තියෙන්න පුළුවන්. උපශක්ති මට්ටම කියන එක ලොකු කාමරයක් නම් ගෙදර ඇතුලේ තියෙන ලොකු කාමර කිහිපයක් වෙන්න පුළුවන් උපශක්ති මට්ටම් කියන්නේ. ඒ ලොකු කාමර කිහිපය ඇතුලේ පොඩි කාමර තියෙනවා. ඒතර හැම ලොකු කාමරයක් ඇතුලේම පොඩි කාමරයක් තියෙනවා. හැම ගෙදරක් ඇතුලේම ලොකු කාමර තියෙනවා. හැම ලොකු කාමරයක් ඇතුලේම පොඩි කාමර තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි මේක අපි තේරුම් ගන්න ඕනේ. නැත්තම් මේක පාඩම ලේසියෙන් තේරුම් ගන්න බෑ.
දැනටමත් ඔයා මේ පාඩම ওই විදිහට නැතුව වෙන විදිහකට නම් තේරුම් අරගෙන තියෙන්නේ. ඇත්තටම තේරුම් අරන් තියෙන විදිහ වැරදි. ඉතින් ඔයාගේ මනස හදාගන්න ඕනේ මම මේ කියන විදිහට මේක තේරුම් ගන්න. හරි. ඒකට මනස ලෑස්ති කරගෙන අපි ඉස්සරහට ඉගෙනගෙන යමු. ඒතර ප්‍රධාන ශක්ති මට්ටම් වලට අංක දානවා කොහොමත් 1 2 3 4 කියලා. උපශක්ති මට්ටම් වලට අංක දාන්නේ නැහැ. ඒවට අපි සාමාන්‍යයෙන් දාන්නේ SPDF කියලා. හරි. මේ තමයි අපි සාමාන්‍යයෙන් ඉගෙන ගන්න ක්‍රමය. ඊට පස්සේ උපශක්ති මට්ටම S කියන එක ඇතුලේ තියෙනවා කාක්ෂික 1ක්. P කියන උපශක්ති මට්ටම ඇතුලේ කාක්ෂික 3ක්. D කියන උපශක්ති මට්ටම ඇතුලේ කාක්ෂික 5ක්. F කියන උපශක්ති මට්ටම ඇතුලේ කාක්ෂික 7ක්. ඉතින් ওই විදිහට 9ක් නෙවෙයි 7ක් තියෙනවා. එතකොට ඔයාලට පේන ඇති ලස්සන රටාවක් තියෙන්නේ 1 3 5 7 කියලා දෙකෙන් දෙක වැඩි වෙන odd numbers ටිකක් තමයි තියෙන්නේ. හරි. එතකොට ওই විදිහට අපිට රටා ටික හොයාගන්න පුළුවන්. ශක්ති ප්‍රධාන ශක්ති මට්ටම් වලට අපි අංක දානවා 1 2 3 4 කියලා. උපශක්ති මට්ටම් වලට අංක නෙවෙයි දාන්නේ SPDF කියලා අකුරු දාන්නේ. SPDF ඇතුලේ කාක්ෂික තියෙනවා. ඒවට අපි සාමාන්‍යයෙන් අකුරුවත් ඉලක්කම්වත් ලොකුවට දාන්නේ නැහැ. හැබැයි ක්වොන්ටම් අංක කියන එක ඉගෙන ගත්තට පස්සේ ඔයාට SPDF සංකේතවත් කරන්න වෙන්නේ ඉලක්කම් වලින්, සියලුම කාක්ෂික ටික සංකේතවත් කරන්න වෙන්නේ ඉලක්කම් වලින්, ශක්ති මට්ටම් ටික කොහොමත් ප්‍රධාන ශක්ති මට්ටම් ටික සංකේතවත් කරෙත් ඉස්සරහට ක්වොන්ටම් අංක ඉගෙන ගත්තට පස්සේ කරන්නේ ඉලක්කම් වලින්ම තමයි. ඉතින් ඉලක්කම් වලින් යන සෙල්ලමකට හුරු වෙන්නයි හදන්නේ. මේවා නාමකරණය ඉංග්‍රීසි අකුරු වලින් තිබුණා නම් කවදාවත් මේ පාඩම මෙච්චර අමාරු වෙන්නේ නැහැ. හරි. එහෙනම් එක කාක්ෂිකයක් ඇතුලේ උපරිම ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙන්න පුළුවන්. මම කියවනේ මේවා gedara ශක්ති මට්ටම් කියන්නේ උපශක්ති මට්ටම් කියන්නේ ලොකු කාමර. ලොකු කාමර ඇතුලේ තියෙන පුංචි කාමර තමයි කාක්ෂික කියන්නේ. පුංචි කාමරයක් ඇතුලේ උපරිම මිනිස්සු දෙන්නෙක්ට ජීවත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ කාක්ෂිකයක් ඇතුලේ ඉලෙක්ට්‍රෝන උපරිම දෙකක් තියෙන්න පුළුවන්. හරි. ඔන්න ඔය ටික අපිට පැහැදිලි. ඉතින් ඉලෙක්ට්‍රෝනයක් මිනිස්සෙක් කියලා හිතන්න මිනිස්සෙක්ට ඇඩ්‍රස් එකක් තියෙන්න ඕනනේ. ඉතින් එහෙනම් ඉලෙක්ට්‍රෝනයකටත් ඇඩ්‍රස් එකක් තියෙන්න ඕනේ. ආ ඉන්නේ පරමාණු ඇතුලේ. ඒකට තමයි අපි ක්වොන්ටම් අංක පද්ධතිය භාවිත කරන්නේ. හරි. මෙතනින් එහාට මම පොඩි ලස්සන ක්‍රමයකට මේ ටික කරගෙන යන්න හදන්නේ. පරමාණු අපි ගමක් කියලා ගන්නවා දැන්. පරමාණුව ගමක්. ඒක ඇතුලේ පිහිටි ශක්ති මට්ටම් දන්නවනේ. දැන් පරමාණුවක් ඇතුලේ ශක්ති මට්ටම් තියෙනවා කියන එක ඔයගොල්ලෝ දන්නවනේ. පරමාණුවක් ගත්තොත් න්‍යෂ්ටිය කියලා එකක් ඇඳලා මේ විදිහට පළවෙනි ශක්ති මට්ටම, දෙවෙනි ශක්ති මට්ටම, තුන්වෙනි ශක්ති මට්ටම, හතරවෙනි ශක්ති මට්ටම කියලා අඳිනවා. එතකොට ශක්ති මට්ටම් අංක 1 2 3 4 උපරිම 4යිනේ අපි සාමාන්‍යයෙන් අඳින්නේ. 5ක් වගේ එකක් කවදාවත් අපිට අඳින්න ඉන්නේ නැහැ. එහෙනම් ශක්ති මට්ටම් උපරිම 4යි අපිට හම්බ වෙන්නේ. ඊට වඩා ඒවා තියෙනවා. 7ක් විතර ශක්ති මට්ටම් තියෙන පරමාණු තියෙනවා. අපිට ඉතින් 4න් එහාට ප්‍රශ්න අහන්න නැහැ. ඕන්නම් බලන්න අහලා තියෙනවද කියලා. ශක්ති මට්ටමක් ගමක් ඇතුලේ තියෙන ගෙදරක් හැටියට අපි හඳුන්වා ගත්තොත් එතකොට මේක ශක්ති මට්ටමක් කියන්නේ ගෙදරක්. ගෙවල් 4ක් තියෙනවා කියන එක ඔයාලට තේරෙනවා උපරිම වශයෙන් මේ ගම ඇතුලේ පරමාණුවක් කියන්නේ ගමක්. ගම ඇතුලේ ගෙවල් 4ක් තියෙනවා. ඒවට තමයි ප්‍රධාන ශක්ති මට්ටම් හෙවත් ප්‍රින්සිපල් මේන් එනර්ජි ලෙවල්ස් කියලා කියන්නේ. ශක්ති මට්ටම් තුල ඒවට අදාළ උපශක්ති මට්ටම් තියෙනවා. මොකද ගෙයක් ඇතුලේ තියෙනවා මොනවද? උපශක්ති මට්ටම්. ඒ කියන්නේ මොනවද? ලොකු කාමර. විශාල නිවසක් තුල විශාල කාමර තියෙනවා. විශාල කාමර තමයි උපශක්ති මට්ටම්. ඔයගොල්ලෝ දැන් පොඩ්ඩකට ගන්න ඉගෙන ගත්තා. උපශක්ති මට්ටම් තුල තමයි ආය මොනවද තියෙන්නේ? කාක්ෂික තියෙන්නේ. උපශක්ති මට්ටම් තුල තමයි කාක්ෂික තියෙන්නේ. කාක්ෂිකයක් කියන්නේ මොකද්ද? විශාල කාමර ඇතුලේ පිහිටි පොඩි කාමර. ඒතර ගෙදර තියෙනවා, ලොකු කාමර තියෙනවා, හැම ලොකු කාමරයක් ඇතුලේම පොඩි කාමර තියෙනවා. ඒක තමයි වැඩේ. හරි. එක් කුඩා කාමරයක් තුල ලොකු කුඩා කාමර කියන්නේ කාක්ෂිකයක් ඇතුලේ උපරිම මිනිස්සු දෙකයි. ඒ කියන්නේ කාක්ෂිකයක් ඇතුලේ උපරිම ඉලෙක්ට්‍රෝන දෙකයි. ඔන්න මම ඇදලා තිනවා අපේ ගම හෙවත් පරමාණුව මෙන්න මෙච්චරක් ලොකුයි. එතකොට මේ පරමාණුවේ තියෙන ගෙවල් ටික තමයි ඊට පස්සේ මේ රතු පාටින් එතකොට ගම ඇදලා තියනවා ලොකුවට. ගම ඇතුලේ කොළ පාටින් මේ ඇදලා තියෙන්නේ මොනවද? ගෙවල්. ගෙවල් කීයද තියෙන්නේ? 4යි. හරි. එතකොට මේ ගෙවල් 4 ඇතුලේ තමයි ලොකු කාමරයි පොඩි කාමරයි තියෙන්නේ. එතකොට පරමාණුව හෙවත් ගම රතු පාට කොටුවකිනුත් ගෙවල් ටික හෙවත් ප්‍රධාන ශක්ති මට්ටම් කොළ පාට කොටුවලිනුත් ප්‍රධාන ශක්ති මට්ටම් තුල පිහිටි උපශක්ති මට්ටම් හෙවත් ලොකු කාමර කළු පාට කොටුවලිනුත් ඒව ඇතුලේ තියෙන පොඩි කාමර හෙවත් කාක්ෂික දම් පාට කොටුවලිනුත් ඒව ඇතුලේ ඉන්න මිනිස්සු නිල් පාට මේ ඉලෙක්ට්‍රෝන සංකේතවත් කරන සංකේතේනුත් දක්වලා තියෙනවා. ඉතින් ඔච්චරයි කතන්දරේ. අපි ඉගෙන ගමු කොහොමද කරන්නේ කියලා.
මේ විදිහට දැන් අපි පළවෙනි ගෙදර ගමු. ගෙදර අංක 1. ඒක තමයි ශක්ති මට්ටම 1න් පෙන්වන්නේ. ඒතර ශක්ති මට්ටම 1 ඇතුලේ උපශක්ති මට්ටම් කීයක් තියෙනවද? 1යි. ඒකේ නම මොකද්ද? S. 1S කියන්නේ ඔන්න ඕකට තමයි. ඔයගොල්ලෝ අහලා ඇතිනේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියලා ඇති. ඉතින් වින්‍යාසෙම ලියලා නැත්තම් මේක බලන්න එපා. මුලින් ඒක වින්‍යාසය ඉගෙනගෙන එන්න. නැත්තම් මේක තේරෙන්නේ නැහැ නේ කොහොමද? හරි. එතකොට උපශක්ති මට්ටම S, උපශක්ති මට්ටම S ඇතුලේ, ඒ කියන්නේ ලොකු කාමරයේ ඇතුලේ තව තියෙනවා මොකද්ද? පොඩි කාමරයක්. මොකද්ද? කාක්ෂිකය S. කාක්ෂිකය S ලොකු කාමරය ඇතුලේ පොඩි කාමර එකයි. මේකේ පොඩි කැත ගතියක් තියෙනවානේ. මොකද්ද කැත? ගෙයක් ඇතුලේ තව ලොකු කාමරයක් හදන එක පොඩි ගොන් ගතියක් තියෙනවානේ. හදනවා නම් ලොකු කාමර දෙකක්වත් හදන්න එපා. නැත්නම් ඊට වඩා හොඳයිනේ. ගෙදර ඔහොම තියෙන්න ඉඩ අරින්න යනවා. ඊට පස්සේ ලොකු කාමරයක් හැදුවට පස්සේ පොඩි කාමර දෙකක්වත් හදන්න එපා. දෙකක් හදලා නැහැ. ආයේ පොඩි කාමර එකයි හදලා තියෙන්නේ. ඉතින් අන්තිමට මිනිස්සු දෙන්නට ජීවත් වෙන්නේ මෙච්චර ලොකු ගෙදරක මෙන්න මේ පොඩි කාමරය ඇතුලේ. හරි ගොන්නේ එක. හරි. ඉතින් ඒ නිසා මේ 1S කියන කට්ටිය ආවොත් වැඩේ පොඩ්ඩක් නිකන් කචල්. අපිට සෙට් වෙන විදිහට වැඩේ නැහැ. හැබැයි ඒක අපිට කරන්න දෙයක් නැහැ. ඉලෙක්ට්‍රෝන ඉතින් පරමාණුක පිහිටන්නේ එහෙමනම් ඉතින් අපිට කරන්න දෙයක් නැහැනේ. හරි. ඒ විදිහට ඒක තේරුම් ගත යුතුයි හැබැයි. මේ ගෙදර ගත්තොත් ওই ප්‍රශ්නේ ලොකුවට නැහැ පෙහෙන්න. ගෙදර අංක 2 හෙවත් ශක්ති මට්ටම අංක 2 ප්‍රධාන ශක්ති මට්ටම අංක 2. ඒ ගෙදර ඔයා බැලුවොත් ඔයාට පේනවා S නැමැති ලොකු කාමරයක් තියෙනවා, P නැමැති ලොකු කාමරයක් තියෙනවා. උපශක්ති මට්ටම S නෙවෙයි මේක P. ඊට පස්සේ මෙතන තියෙනවා කාක්ෂිකය උපශක්ති මට්ටම S. එතකොට S සහ P කියන උපශක්ති මට්ටම් දෙක ප්‍රධාන ශක්ති මට්ටම අංක 2 තුල පිහිටනවා. ඒතර ප්‍රධාන ශක්ති මට්ටමේ අංකයට සමානයි ඒක ඇතුලේ තියෙන්න පුළුවන් උපශක්ති මට්ටම් ගණන. මෙතන කීයද උපශක්ති මට්ටම්? S1යි P1යි. ඒතර උපශක්ති මට්ටම් 2යි. එහෙනම් ගෙදරක් ඇතුලේ තියෙන්න පුළුවන් ලොකු කාමර ගාන සමානයි ගෙදර අංකයට. මාර ලස්සනයි. හරි? ගෙදර අංකේ 2 නම් ඒකෙන් කියවෙනවා ඒ ගෙදර ඇති ලොකු කාමර ගණන 2යි කියලා. ගෙදර අංක 1 නම් ඒකෙන් කියවෙනවා ඒ ගෙදර ඇති ලොකු කාමර ගණන 1යි කියලා. හරි ලස්සනයි යා. හරි. ඊට පස්සේ මේ ලොකු කාමරේ S නිසා ඒක ඇතුලේ පොඩි අර ගොන් විදිහටනේ හදන්නේ. පොඩි කාමරක් 1යි හදාගන්නේ. කරන්න දෙයක් නැහැ. ඉතින් ගොන් වුණාට ඒක කොහෙ තිබුණාද? ඒක ඇතුලේ මිනිස්සු දෙන්නෙක් ඉන්නවා. හරි. P කියන එක එහෙම නැහැ. ඒක ගොන් වැඩ කරන්නේ නැහැ. එයා කරන්නේ පොඩි කාමර 3කට කඩා ගන්නවා තමන්ගේ ලොකු කාමරේ. ඒතර පොඩි කාමර 3 තමයි අපි P කාක්ෂික කියලා හඳුන්වන්නේ. උපශක්ති මට්ටම නෙවෙයි. P උපශක්ති මට්ටම තුල P කාක්ෂික 3ක් පිහිටනවා. ඒ 3 තමයි මේ තියෙන්නේ. ඒතර ඒක PX, PY, PZ කියලා හඳුන්වනවා. හරිද? අපි දැන් යනවා තුන්වෙනි ගෙදරට. එතකොට ඒක ගෙදර අංක 3, ශක්ති මට්ටම් 3යි. එහෙනම් උපශක්ති මට්ටම් කීයද? ගෙදර අංකයට උපශක්ති මට්ටම් ගාන සමානයි. එහෙනම් උපශක්ති මට්ටම් S, P, D කියලා තුනක් දැන් තියෙනවා. හරි ලේසි. ඒතර ලොකු කාමර 3යි තියෙන්නේ. ගෙදර අංකේ 3 නම් ගෙදර ලොකු කාමර 3යි. S කියන ලොකු කාමරය ඇතුලේ පොඩි කාමර එකයි අර ගොන් කාමරේ ඒ ඉතින් ඔහෙ තිබුණාවේ ඒකේ ඉලෙක්ට්‍රෝන දෙකක් උපරිම වශයෙන් තියෙන්න පුළුවන්. ඒ දෙක තමයි මේ ඇඳලා තියෙන්නේ. මිනිස්සු දෙන්නෙක්ට ඒ පොඩි කාමරය ඇතුලේ ජීවත් වෙන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා P කියලා ලොකු කාමරයක්. P කියන ලොකු කාමරය ඇතුලේ P කාක්ෂික 3ක් හෙවත් පොඩි කාමර 3කට පාටිෂන් කරලා තියෙනවා ඒ කාමරේ. ඒව PX, PY, PZ කියලා හඳුන්වන්න පුළුවන්. අපේ සිලබස් එකේ ලොකුවට මේ PX, PY, PZ කියන සංකේත භාවිත කරන්නේ නැහැ. හැබැයි ඒවට ඇත්තටම එහෙම නම් කිරීමක් තියෙනවා ඉංග්‍රීසි අකුරු වලින්. SPDF වගේම කාක්ෂිකත් S කියලයි PX, PY, PZ කියලයි කාක්ෂිකත් හඳුන්වන සිරිතක් තියෙනවා. එතකොට මෙතන ඉගෙනගත්ත මේ කාක්ෂික අංක ටිකක් දාගත්තනේ. මේක S. මේ තුනට කියන්නේ PX, PY, PZ. අපි යන්නේ D වලට. D එකේ බැලුවොත් මෙන්න D කියන ලොකු කාමරය. ඒ කියන්නේ D නැමැති උපශක්ති මට්ටම. D කියන උපශක්ති මට්ටම ඇතුලේ ඔයගලන්ට පේනවා ඇති පොඩි කාමර 5ක් තියෙනවා. මේක ඕනනම් ලොකු කරලා තව ඇඳගන්න. මම මේ අකුරු ලියන්න ඉඩ මදි නිසා තමයි මේක පොඩි කරලා ඇඳේ. D කාක්ෂික කීයක් තියෙනවද? 5ක් තියෙනවා. ඒතර D කාක්ෂික 5කින් හැදිච්ච ලොකු කාමරයක් තමයි මේ තියෙන්නේ. පොඩි කාමර කීයද? 5යි. හරි. ඒකත් හරි. ඊට පස්සේ ඒවට විශේෂ නම් ටිකක් තියෙනවා. මේකට කියන්නේ DZ වර්ග, DXY, DXZ, DYZ, DX වර්ග රින DY වර්ග. මේ එකක්වත් දැනගන්න තියා ඇහැටවත් දැකලා තියෙන්න ඕනේ. මම මේ කියන්න හදන්නේ මේවට ඉංග්‍රීසි අකුරු වලින් නම් තියෙනවා. අපි ඒව භාවිතා කරන්නේ නැහැ. අපේ සිලබස් එකේ අපි මේ ඉංග්‍රීසි අකුරු වෙනුවට ක්වොන්ටම් අංක වැසුරින් අංක දාලා මේවා ගොඩදා ගැනීමක් තමයි ඉස්සරහට කරන්න යන්නේ. හරි. ඊට පස්සේ අපි යනවා අන්තිම ගෙදරට. ලොකුම ගෙදර කීයද? ගෙදර අංක 4. එහෙනම් ඒ ගෙදර ලොකු කාමර 4ක් තියෙන්න ඕනේ. හෙවත්
උපශක්ති මට්ටම් 4ක් තියෙන්න ඕනේ. ඒ හින්දා S P D F කියන මේ කළු පාටින් ලියලා තියෙන S උපශක්ති මට්ටම, P උපශක්ති මට්ටම, D උපශක්ති මට්ටම, F උපශක්ති මට්ටම කියන උපශක්ති මට්ටම් 4ක් අපිට දැක බලා ගන්න පුළුවන්. S කියන උපශක්ති මට්ටම ඇතුලේ සුපුරුදු පරිදි S කාක්ෂික එකක් තියෙනවා. P කියන උපශක්ති මට්ටම ඇතුලේ සුපුරුදු පරිදි P කාක්ෂික 3ක් තියෙනවා. D කියන උපශක්ති මට්ටම ඇතුලේ සුපුරුදු පරිදි D කාක්ෂික 5ක් තියෙනවා. F කියන උපශක්ති මට්ටම ඇතුලේ එහෙනම් සුපුරුදු පරිදි කීයක් තියෙන්න ඕනේද? 1 3 5 7ක් තියෙන්න ඕනේ පැටර්න් එක අනුව. ඉතින් 7ක් තියෙනවා. හරි. ඉතින් ওই විදිහට තමයි වැඩේ යන්නේ. එහෙනම් පස්වෙනි ගෙදරක් අපිට නිකන් හිතලා අඳින්න පුළුවන් කියලා හිතන්නකෝ. විභාගෙට දෙන්නේ නැති වුණාට එහෙනම් ඒ ගෙදර ලොකු කාමර කීයක් තියෙන්න ඕනේද? 5ක් තියෙන්න ඕනේ. මොකද ගෙදර අංක 5 නම් ඒ ගෙදර එකෙන් කියවෙන ලොකු කාමරක් 5ක් තියෙනවා කියන එක. එහෙනම් S P D F සහ ඊට පස්සේ තවත් ලොකු කාමරයක් තියෙන්න ඕනේ. ඒකේ නම එහෙනම් G වෙන්න ඕනේ. S P D F F ට පස්සේ G. G එක කියන එක ඇතුලේ පොඩි කාමර එහෙනම් කීයක් තියෙන්න ඕනේද? 1 3 5 7. එහෙනම් පොඩි කාමර ගන්න තව දෙකකින් වැඩි වුණා නම් හරි. එහෙනම් G කියන උපශක්ති මට්ටම ඇතුලේ කීයක් කාක්ෂික තියෙන්න ඕනේද? G කාක්ෂික 9ක් තියෙන්න ඕනේ. ඕවා සිලබස් එකේ පැත්ත පළාතේවත් නැහැ. හැබැයි ඔයාලට තේරෙන්න ඕනේ මේවා නිකන් පැටර්න් එකක් මිසක් කටපාඩමක් නෙවෙයි කියන එක. අන්න ඒ නිසායි මම සිලබස් එකේ පැත්ත පළාතේ නැති සිලබස් එකේ තියා G කාක්ෂික කියලා જાතියක්වත් ආවර්තිතා වගුවේවත් හම්බ වෙන්නේ නැහැ. ඉතින් තව ඉස්සරහට මූලද්‍රව්‍ය හොයාගත්තොත් G කාක්ෂික හම්බ වෙයි. ඒක අපිට අදාළ නැහැ. ආවර්තිතා වගුවේවත් නැති ඒවා. හරි. මම මේ පෙන්වන්න හදන්නේ අනාගතය ප්‍රෙඩික්ට් කරන්න. අනාගතය මොනවාද? අනාවැකි කියන්නේ අපිට මේ ක්‍රමවේද පාවිච්චි කරන්න පුළුවන් කියන එක විතරයි. හරි. දැන් එතකොට ප්‍රධාන ශක්ති මට්ටම් අපි කොහොමත් අංක 1 2 3 4 කියලා දානවා. ඒක අපිට පුරුදු දෙයක්. හැබැයි SPDF ට අංක දාලා පුරුදු නෑනේ. හරි ඒ ටික ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ කාක්ෂික වලටත් අංක දාලා පුරුදු නෑ. ඒවටත් අපිට පුරුදු අංක නොදා මේ විදිහට S PX PY PZ D වල මේ බයිලා ටික F වලටත් ඊටත් වඩා සංකීර්ණ බයිලා ටිකක් තියෙනවා. ඒවා ලියලවත් නෑ මං. D වලටත් අර පරණ බයිලා ටික මේ බයිලා ටික මෙතන ලියන්න පුළුවන්. ඒතර ඔය කිසිම එකකට ඉංග්‍රීසි අකුරු නොලියා අපි පටන් ගන්නවා මොනවා ලියන්නද? අකුරු ලියන්න නැතුව ඉලක්කම් ලියන්න. දැන් දැනට අප දන්න අපි ප්‍රධාන ශක්ති මට්ටම් වලට අංක ටික දීලා තියෙන්නේ. හැබැයි ඔයගොල්ලෝ දන්නවා ඇති පළවෙනි ශක්ති මට්ටමට අර K L M N කියලාත් ලියනවා කියලා ඉංග්‍රීසි අකුරු වලින්. කොහොම වුණත් මේවට 1 2 3 4 කියනවා කියලා ඔයගොල්ලෝ දන්නවනේ. හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලිය ඉගෙන ගන්නකොට ඒක ලොකු ගැටලුවක් නෙමෙයි. එතනින් පල්ලෙහා ටිකට තමයි අපි දැන් අංක දෙන්න යන්න ඕනේ. හරි. ප්‍රධාන ශක්ති මට්ටම හෙවත් ගෙදරට අපි කියනවා ප්‍රධාන ක්වොන්ටම් අංකය කියලා. ක්වොන්ටම් අංක 4කින් ප්‍රධාන ශක්ති මට්ටම්, උපශක්ති මට්ටම්, කාක්ෂික සහ ඉලෙක්ට්‍රෝන හඳුනා ගන්නයි හදන්නේ. එහෙනම් අංක 4 තමයි පළවෙනි එක ප්‍රධාන ශක්ති මට්ටමට කියන්නේ මොකද්ද? ක්වොන්ටම් අංකය, ප්‍රධාන ක්වොන්ටම් අංකය හෙවත් ප්‍රින්සිපල් ක්වොන්ටම් නම්බර්. හරිද? ඉංග්‍රීසි වචනේ ලියලා නැහැ මෙතන. ප්‍රින්සිපල් ක්වොන්ටම් නම්බර් n කියලා තමයි සංකේතවත් කරන්නේ. n වලට තිබිය හැකි අගයන් මොනවද? 1 2 3 4. එහෙනම් අර අපේ ලොකු මේ ගෙවල් වලට මේ ගෙදරට 1, මේ ගෙදර 2, මේ ගෙදර 3, මේ ගෙදර 4. ඉතින් ඒ නිසා අපි දැනට ඔය දාගත්ත ඉලක්කම් ටිකේ නම් කිසිම අවුලක් නැහැ. ඊට පස්සේ උපශක්ති මට්ටම් වලට අදාළ ක්වොන්ටම් අංකයක් දෙනවා. ඒකට කියන්නේ මොකද්ද? උද්දිගංශ ක්වොන්ටම් අංකය. ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ azimuthal quantum number කියලා. හරිද? ඊට පස්සේ ඒකට දාන සංකේතය L, උද්දිගංශ ක්වොන්ටම් අංකය L. ඒකට තමයි අපි assign කරේ මොනවද? ලොකු කාමර. ඒතර උපශක්ති මට්ටම් වලට අදාළ සරල වචනේ මොකද්ද? ලොකු කාමර. ඒවට අදාළ ක්වොන්ටම් අංකය මොකද්ද? උද්දිගංශ ක්වොන්ටම් අංකය. උපශක්ති මට්ටම් 4යි තිබ්බේ අපේ සිලබස් එකට අදාළ SPDF. S ට දානවා 0, P ට දානවා 1, D ට දානවා 2, F ට දානවා 3. හරි ලේසි. S 0යි, P 1යි, D 2යි, F 3යි. ඉතින් එහෙනම් උපශක්ති මට්ටමක් දක්වන්න 0 1 2 3 කියන ඉලක්කම් හතරෙන් සුදුසු එක පාවිච්චි කරන්න ඕනේ. හරි. එහෙනම් අද ඉඳන් මේ කළු පාටින් ලියලා තියෙන උපශක්ති මට්ටම් මෙයා 0. මෙතන ලියලා තියෙනවා P. ඒක එහෙනම් 1. මේක 0, මේක 1, මේක 2. මේක 0 1 2 3. කොහොම වුණත් 4ක් එනවා අන්තිමට නේ. ඊට පස්සේ ඒ ටික ඉවරයි. ඊට පස්සේ කාක්ෂික. කාක්ෂික වලට අපි කිව්වේ පොඩි කාමර කියලා. ඒවැ ක්වොන්ටම් අංකේ නම චුම්බක ක්වොන්ටම් අංකයවත් මැග්නටික් ක්වොන්ටම් නම්බර් ML කියන සංකේතයෙන්
දක්වන්නේ. හරි. එතකොට පළවෙනි එකේ සංකේතය n l ml. හරි ලේසි. ඊට පස්සේ s කියන උපශක්ති මට්ටම ඇතුලේ s කාක්ෂිකයක් තියෙනවනේ. s කාක්ෂිකයට දෙන්නේ ආය බිඳුව. ඒ කියන්නේ මේ එසුත් බිඳුව. ඒක ඇතුලේ තියෙන එසුත් ඉතින් බිඳුව තමයි එතකොට. එතකොට 1යි බිඳුවයි බිඳුව කියලා නම් වෙනවා. ඒක ඇතුලේ තියෙන ඉලෙක්ට්‍රෝන වල මුල් නම් 3. හැබැයි ඉලෙක්ට්‍රෝන එකට නම් 4ක් තියෙනවනේ. ඒ නිසා හතරවෙනි නම තව පොඩ්ඩක් ඉගෙන ගමු. p කියන උපශක්ති මට්ටම ඇතුලේ p කාක්ෂික 3යිනේ. අන්න ඒවට දානවා ඍණ 1 බිඳුව ධන 1 කියලා. d එක ඇතුලේ උපකාක්ෂික 5යිනේ. පහට එන ඍණ 2 ඍණ 1 බිඳුව ධන 1 ධන 2. ඇයි මෙහෙම දාන්නේ කියන එක තව චුට්ටකින් මේ පාඩම ඉවර වෙලාම කියන්නම්. ඇයි මෙහෙම දාන්නේ කියන එක විභාගයට අහන්නේ නැහැනේ. විභාගයට අහන්නේ උත්තරේ ගන්න හැටි. එතකොට උත්තරේ ගන්න ඉගෙන ගන්න හැටි තමයි කියලා දෙන්නේ. අන්තිමට කියන්නම් කොහෙන්ද මේ නම්බර ටික ඒගොල්ලෝ මොනවාද මේකට පාවිච්චි කරපු විද්‍යාත්මක පදනම මොකක්ද කියලාම කියන්නම්. හරි. F උපශක්ති මට්ටම ඇතුලේ F කාක්ෂික කීයක් තියෙනවද? 7යි. ඒවැ නම් මොනවද එහෙනම්? ඍණ 3, ඍණ 2, ඍණ 1, බිඳුව, ධන 1, ධන 2, ධන 3. ඔන්න ඔය විදිහට වැඩේ ඉවර කරනවා. එතකොට ඉලක්කම් මොනවද? මේක බිඳුව, මේ පොඩි කාමරේ බිඳුව, මේක ඍණ 1 බිඳුව ධන 1, බිඳුව ඍණ 1 බිඳුව ධන 1, ඍණ 2 ඍණ 1 බිඳුව ධන 1 ධන 2, බිඳුව ඍණ 1 බිඳුව ධන 1, ඍණ 2 ඍණ 1 බිඳුව ධන 1 ධන 2, ඍණ 3 ඍණ 2 ඍණ 1 බිඳුව ධන 1 ධන 2 ධන 3. එහෙනම් හැම වෙලේම මැද්දේ එක්කෙනා බිඳුවනේ. මැද්දේ එක්කෙනෙක් ඉන්නවනම් එයා බිඳුව, දෙපැත්තේ කට්ටියට තමයි ධනයි ඍණයි දාන්නේ. ඉතින් හරි ලේසියි මේ විදිහට මතක තියාගන්න එක. හරි. එහෙනම් ඔය විදිහට පොඩි කාමරවලත් අංක දාලා ඉවර කරා. ඒ වගේම ඔයා දකින්න ඇති මේවට තියෙන ධන සංඛ්‍යාව විතරයි. ප්‍රධාන කොටස ශක්ති මට්ටමට. උද්දිගංශ ක්වොන්ටම් අංකයට තියෙන බිඳුව සහ ධන සංඛ්‍යා. මේකට බිඳුවවල් නැහැ. එකෙන් පටන්. මේක පටන් ගන්න බිඳුවෙන් ඔක්කොම ධන. මේක ඍණේවත් තියෙනවා, ධනේවත් තියෙනවා, බිඳුවක් තියෙනවා. ඒ නිසා තුන්වෙනියට දාන අංක જાතිය ටිකක් විකාරයි, අමාරුයි. හරි. හතරවෙනි අංකේ හෙවත් අවසාන අංකේ කවුරු වෙනුවෙන්ද? ගෙදර හරි, ලොකු කාමර හරි, පොඩි කාමර හරි. දැන් ඉතුරු කවුද? ඉලෙක්ට්‍රෝනේ හෙවත් මිනිසා. එහෙනම් මිනිහටත් සමන් කියලා නමක් දාන්න එපයි. හරි. එයාගේ නම කොහොමද දාන්නේ? මිනිසු දෙන්නයිනේ කාමරේ ඉන්නේ. හරි. එක මිනිස්සෙක්ට ධන භාගය දැම්මොත් හරිද? ඔයාලට කැමති එක මිනිස්සෙක් තෝරාගෙන ධන භාගය දාගන්න. මේ ඉලෙක්ට්‍රෝන දෙකෙන් කැමති එක්කෙනෙක්ට ධන භාගය දාන්න. එතකොට ඉබේම අනිත් එක්කෙනා ඍණ වෙනවා. ඔයා කැමති නම් ඍණ භාගය දාන්න පුළුවන් එක්කෙනෙක්ට, ඔයා කැමති එක්කෙනෙක්ට, එතකොට ඉබේම අනිත් එක ධන භාගය වෙනවා. එතකොට හයිසෙන්බර්ග් අනිශ්චිතතා මූලධර්මයේ නිසා තමයි එහෙම වෙන්නේ. නිරීක්ෂණය නොකරන තාක්කල් ඕනෑම ධන භාගයක් හෝ ඍණ භාගයක් සෙට් වෙනවා. නිරීක්ෂණය කරොත් එක්කෙනෙක්ට අපිට නිශ්චිත එකක් දෙන්න වෙනවා. එතකොට ඉබේම අනිත් එක්කෙනා ඍණ එක්කෙනෙක්ට ධන භාගය අපි දුන්නොත් නිරීක්ෂණය කළා අනිත් එක්කෙනාට ඍණ භාගය එනවා. හරි සංකීර්ණ කතන්දර. මේ ඕවා අපේ සිලබස් එකට ඇත්තෙත් නැහැ. ඒ නිසා ඔයා මතක තියාගන්න ඕනේ මෙච්චරයි. සිලබස් එකට තියා කොයි ලෝකෙ තිබුණත් කාටවත් ක්වොන්ටම් ෆිසික්ස් තේරිලත් නැහැ. ළඟකදී තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා මට හිතෙන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා අපිට කොහොමත් අදාළ නැහැ. අපි දැනගන්න ඕනේ මොකද්ද? කැමති ඉලෙක්ට්‍රෝන එකට ඍණ භාගය හෝ ධන භාගය දාන්න. හැබැයි එතකොට ඉබේම අනිත් එකට ඊට ප්‍රතිවිරුද්ධ භාගය ලැබෙන්න ඕනේ. එකම කාක්ෂිකය ඇතුළේ ඉලෙක්ට්‍රෝන දෙකටම ධන භාග තියෙන්නත් බෑ, ඍණ භාග තියෙන්නත් බෑ. එකක් ධන භාගය නම් අනික ඍණ භාගය. එහෙනම් මේ ඉලෙක්ට්‍රෝනෙට මම ඍණ භාගය දැම්මොත් මේකේ නම 1 බිඳුව බිඳුව ඍණ භාගය. අනිත් ඉලෙක්ට්‍රෝන එතකොට ඉබේම 1 බිඳුව බිඳුව ධන භාගය. දැන් ඔයාලට තේරෙන්න ඕනේ මේ ගෙදර ඇතුලේ මේ ශක්ති මට්ටම ඇතුලේ මේ ඉලෙක්ට්‍රෝන දෙකෙන් කාටවත් පොදු නමක් එන්න බෑ. දෙන්නටම අන්තිම නමෙන් හරි දෙන්න වෙනස් වෙන්න ඕනේ. 1 බිඳුව බිඳුව පොදු වුණා ඊට පස්සේ වෙනස් වෙන්න ඕනේ. හරි. ඉතින් අපි එනවා අවසාන කොටසට. පරමාණු ආයේ ගම හැටියට අරගෙන මම අලුතෙන් රූප ඇඳලා තියෙනවා. තව දුරටත් අපි භාවිතා කරන්නේ නැහැ ඉංග්‍රීසි අකුරු. ඔක්කොම ඉලක්කම් වලින් දාලා තියෙනවා. එහෙනම් මෙන්න පළවෙනි ගෙදර n සමානයි 1යි, l සමානයි 0යි, ml සමානයි 0යි. ඉලෙක්ට්‍රෝන වලට ධන භාග ඍණ භාග දාන්න. ඒතර තියෙන 1 බිඳුව බිඳුව ඍණ භාගේ, 1 බිඳුව බිඳුව ධන භාගේ. ඉලෙක්ට්‍රෝන උපරිම කීයද? 2යිනේ. ඒ ගෙදර ඉලෙක්ට්‍රෝන 2යිනේ ඇඳලා තියෙන්නේ. හරි. ඊළඟට දෙවෙනි ගෙදර n සමානයි 2. හරි. l සමානයි බිඳුව s හින්දා, l සමානයි 1 p හින්දා. මොකද l සමානයි බිඳුව s, l සමානයි 1 p, l සමානයි 2 d, l සමානයි 3 f. හරි. l සමානයි බිඳුව. ඒක ඇතුලේ තියෙනවා තව ලොකු ගෙදරක්. පොඩි කාමරයක්. පොඩි කාමරේ ආයේ ml ඒක බිඳුවයි. මෙතන පොඩි කාමර ටික ml ඍණ 1 බිඳුව ධන 1.
ඇතුලේ තියෙන ධන භාග ඍණ භාග ධන භාග ඍණ භාග ධන භාග ඍණ භාග ධන භාග ඍණ භාග. මේ ඉලෙක්ට්‍රෝනෙට ඍණ භාගය දාගත්තොත් ඒක නම් කරන්න 2 1 ඍණ 1 හරි 2 1 ඍණ 1 ඍණ භාගය. මේ ඉලෙක්ට්‍රෝනෙට ධන භාගය දාගත්තොත් 2 1 බිඳුව ධන භාගය. ඔන්න ඔය විදිහට තමයි ඉලෙක්ට්‍රෝන නම් කරන්නේ. එතකොට ඔයාලට පේනවා ඇති මේ දෙවනි ශක්ති මට්ටමේ හේවත් දෙවනි ගෙදර උපරිම ඉලෙක්ට්‍රෝන 2 4 6 8 කියලා උපරිම ඉලෙක්ට්‍රෝන 8ක් තියෙන්න පුළුවන්. ඒ 8 දෙනාගේ නම එකිනෙකට කිසිවෙක් සමාන වෙන්නේ නැහැ. 8 දෙනාට තියෙන්නේ නම් 8ක්. හරි. තුන්වෙනි ගෙදරට ආවොත් මෙතන ගත්තොත් තුන්වෙනි ගෙදර හින්දා n සමානයි 3යි. එතකොට 3යි බිඳුවයි බිඳුවයි ධන භාගේ 3යි බිඳුවයි බිඳුවයි ඍණ භාගේ. මෙතනට එනකොට 3යි 1යි ඍණ 1යි ධන භාගේ. 3යි 1යි ඍණ 1යි ඍණ භාගේ. මේ ගෙදරට ගියොත් මේ පොඩි කාමරයට ගියොත් 3යි 1යි බිඳුවයි ධන භාගේ. 3යි 1යි බිඳුවයි ඍණ භාගේ. ඔන්න ඔය විදිහට තමයි නාමකරණ සිද්ධ කරන්නේ. මෙතනදිත් එතකොට ඔය කතන්දරය ඔය විදිහටම එනවා. මෙතනදිත් ඔය විදිහටම එනවා. මේක නම් කරන්න කිව්වොත් 4යි 3යි ඍණ 3යි ඍණ භාගේ. 4යි 3යි ඍණ 3යි ධන භාගේ. මේක නම් කරන්න කිව්වොත් 4යි 3යි ධන 1යි ධන භාගේ. 4යි 3යි ධන 1යි ඍණ භාගේ. ඔය විදිහට ඉලෙක්ට්‍රෝන නම් කරන්න පුළුවන්. ඒතර මේ ගෙදර උපරිම සෙනග කීයක් ඉන්න පුළුවන්ද? 2 4 6 8 10 12 14 16 18. හින්දා ඒ ගෙදර උපරිම 18යි. ඊළඟ ගෙදර බැලුවොත් 2යි මෙතන 6යි මෙතන 10යි මෙතන 14යි ඔක්කොම එකතු කරාට පස්සේ ඔයාලට කීයක් හම්බ වෙනවද? 32ක් හම්බ වෙනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි වැඩේ. ඔය විදිහට දැන් අපි ඉගෙනගෙන ඉවරයි කතන්දරේ. අපි දැන් ප්‍රශ්න වලට යමු. කොහොමද ඔය ටික ගොඩ දාන්නේ කියලා. මනස කොහොමද මේ ප්‍රශ්න ටික ගොඩ දාන්න හදාගත යුත්තේ කියන එක බලමු. හරි. ලේසියකින් පටන් ගමු. 2011 එකෙන්ම මුලින්ම දුන්න එක ප්‍රධාන ක්වොන්ටම් අංකය n සමානයි 3 මගින් නිරූපණය වන ප්‍රධාන ශක්ති මට්ටමේ. ඒ කියන්නේ ගෙදර හොඳේ. පරමාණුවක් ගැන නෙවෙයි අහන්නේ. පරමාණුවක් ඇතුලේ තියෙන ගෙදරක් ගැන. කොයි ගෙදරද? n සමානයි 3. එහෙනම් මෙන්න මේ රූපේ ඔයාගේ ඔළුවේ තිබුණාම ඔයාට ප්‍රශ්න කරන්න පුළුවන්. ඔච්චරයි ඔයාට ඕනේ. එහෙනම් n සමානයි 3 කියන ගෙදර ඇතුලේ ප්‍රධාන ශක්ති මට්ටමේ තිබිය හැකි උපකවච උපශක්ති මට්ටම් සංඛ්‍යාව. ඒ කියන්නේ උපශක්ති මට්ටම් කියන්නේ මොනවද? ගෙවල්. ලොකු කාමර. දැන් ලොකු කාමර 3යිනේ. එහෙනම් ලොකු කාමර 3යි. කාක්ෂික සංඛ්‍යාව. ඒ කියන්නේ පොඩි කාමර 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. එහෙනම් 9යි. එහෙනම් උත්තරේ මොකද්ද? 3 9 කියන කැලේ ටික එන්න ඕනේ. 3 9. හරි. ඉතින් එහෙම තියෙන උත්තරම දැනට තියෙන්නේ 1යිනේ. එහෙනම් අන්තිම එක 18 වෙන්න ඕනේ. මොකක්ද අන්තිම ප්‍රශ්නේ? උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. උපරිම ඉලෙක්ට්‍රෝන 2 4 6 8 10 12 14 16 18. මෙතනත් ඒක ලියලා තියෙනවා. ඒතර උපරිම ඉලෙක්ට්‍රෝන 18යි. ඉතින් උත්තරේ 3 9 18. ඕකේ ඇති ක්වොන්ටම් අංක කතාවක් නෑ. මේක ක්වොන්ටම් අංක පාඩම නොදැන වුණත් උත්තරය ලබා ගන්න පුළුවන්. හැබැයි මේ රූපේ කොහොම පැහැදිලිව උත්තරේ තියෙනවා. හරි. ඊළඟට යමු. පරමාණුවක ඇති ඉලෙක්ට්‍රෝනයක අනන්‍යතාව ක්වොන්ටම් අංක ඇසුරෙන් දක්වන්න පුළුවන්ලු. ක්වොන්ටම් අංක කුලකයක් ලෙස පිළිගත නොහැකි කුමක්දයි හඳුනා ගන්න කියලා අහනවා. එතකොට අපි ටිකක් බලමු දැන්. 4යි 2යි බිඳුවයි ධන භාගය. කියන්නේ 4 වෙනි ගෙදරට යන්න වෙනවනේ. නිකන් බලන්න 4 වෙනි ගෙදරක් තියෙනවද? ඔව් 4. 4ට පස්සේ තියෙන්නේ කීයද? 2යි බිඳුව. ඒ කියන්නේ 2. 2 කියන්නේ L සමානයි 2. L කියන්නේ මොකද්ද? 2 L 2 වෙනවා වෙන්නේ D වලට. එහෙනම් 4 D ගැන මේ කියන්නේ. D ඇතුලේ බිඳුව කියන්නේ බිඳුවක් එනවා නම් අනිවාර්යෙන් S. මෙතනට බිඳුව આવොත් S කියන උපශක්ති මට්ටම. මෙතන බිඳුව આવොත් S කියන කාක්ෂිකය. එහෙනම් 4 D වල මට වැරදුනා. දෙවැනි ඉලක්කමට බිඳුව આવොත් S කාක්ෂිකයක්. තුන්වෙනි ඉලක්කමට බිඳුව આવොත් දෙවැනි ඉලක්කමට බිඳුව આવොත් S උපශක්ති මට්ටමක්. ඒ නිසා මෙන්න මේ බිඳුවෙන් කියන්නේ S කියන උපශක්ති මට්ටම. තුන්වෙනි ඉලක්කමට බිඳුව එන ඒවා මෙතනක් තියෙනවා. මේක දාන්න බැරි වෙලා MS සමානයි බිඳුව. එතකොට බිඳුව මෙතනක් තියෙනවා. හරි. ML සමානයි බිඳුව. මෙතනක් තියෙනවා. මෙතනක් තියෙනවා. එතකොට ඒකෙදි S එකක් නිරූපණය වෙන්නේ නැහැ. මෙතන විතරයි S නිරූපණය වෙන්නේ. L බිඳුව වුණොත්, ඒ කියන්නේ දෙවෙනි ඉලක්කම බිඳුව වුණොත් තමයි S නිරූපණය වෙන්නේ. එතකොට 4යි 2යි බිඳුව තියෙන්නේ කොහෙද? 4
2 බිඳුව. ඒ කියන්නේ මෙතන ගැන කියන්නේ. එහෙනම් ඒක පිළිගත හැකිනේ එහෙම එකක් තියෙනවා. ඊට පස්සේ අපි බලමු 3යි 1 අපි 4යි බිඳුවයි බිඳුවයි ඍණ භාගය බලමු. 4 බිඳුව බිඳුව ඍණ භාගයේ ධන භාගයේ දෙකම තියෙනවා. ඒකට ඒකත් පිළිගන්න පුළුවන්. ඊට පස්සේ අපි යන් 3 වෙනි ගෙදරට 3යි 1යි ඍණ 1යි ධන භාගය. බලන්න තියෙනවද කියලා. 3යි 1යි ඍණ 1යි ධන භාගය. ඒතර ඒ ගෙදරත් ඒක එහෙම මිනිස්සෙක් ඉන්නවනේ. එහෙම මිනිස්සෙට ඉන්න පුළුවන්. අපි යන් දෙවෙනි ගෙදරට 2යි 1යි 1යි ධන භාගය. 2යි 1යි 1යි ධන භාගය. ධන භාගෙත් තියෙනවා ඍණ භාගෙත් තියෙනවනේ. ඒතර මෙතන 2යි 1යි 1යි ධන භාගෙ තියෙන්න පුළුවන්. අපි යන් අන්තිම උත්තරේ දැන් ඔක්කොම හරි. ඒ කියන්නේ මේක වැරදි ඇති. 3 2 ඍණ 3 ධන භාගෙනේ. බලමු 3 වෙනි ගෙදරට ගිහිල්ලා 3 2 ඍණ 3ක් තියෙන්න බෑනේ. 2 තියෙන අඩුම ඉලක්කම ඍණ 2, 2 තියෙන උපරිම ඉලක්කම ධන 2. 1 තියෙන උපරිම ඉලක්කම ධන 1, 1 තියෙන අවම ඉලක්කම ඍණ 1. බිඳුවේ තියෙන අවම සහ උපරිම ඉලක්කම බිඳුව. L සමානයි 3 වෙලාවට අවම ඉලක්කම ඍණ 3, උපරිම ඉලක්කම ධන 3. එතකොට L ඇතුලේ කිසියම් L එකක් ඇතුලේ තියෙන්න පුළුවන් ml සංඛ්‍යාව අපි හොයාගන්නේ ඍණ L සිට ධන L කියලා බලන්න. ඒ කියන්නේ ඍණ 3 සිට ධන 3. හරි ලේසි. මේක L 2යිනේ. එහෙනම් ඍණ 2 සිට ධන 2. ඕක තමයි තියෙන්න පුළුවන් උපශක්ති මට්ටමක් ඇතුලේ තියෙන්න පුළුවන් කාක්ෂික ගාන ලබා ගන්න ක්‍රමය. ඍණ L සිට ධන L. හරි. ඒක ලේසි. එතකොට ඒක මතක තියාගන්න ඕනේ. හරි. ඊළඟට එතකොට අපිට උත්තරේ පැහැදිලිව හම්බුණා. මේ දෙක නම් ඊළඟ ඉලක්කම ඍණ 2 සහ ධන 2 අතර ඉලක්කමක් වෙන්න ඕනේ. මේ දෙවනි ඉලක්කම මේ ඉලක්කම දැන් 2නේ. එහෙනම් මෙතන ඉලක්කම ඍණ 2ත් ධන 2ත් අතර වෙන්න ඕනේ. ඉතින් ඒක හරිනේ. ඒ නිසා තමයි උත්තරේ අංක 3 වැරදි වෙන්නේ. හරි. අපි යමු 2013 බලමු. තුන සංකීර්ණ වැඩි. අපි ඊට කලින් සාව සරල එකක් බලමු. හරි. මේක බලන්න. මේක බලන්න. පරමාණුක ක්වොන්ටම් අංක n සමානයි 3 l සමානයි 2 ඇති උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. කියන්නේ පළවෙනි අංක දෙකනේ. ගෙදරයි ලොකු කාමරයකුයි දීලා තියෙන්නේ. එහෙනම් ඒ ගෙදර ඒ ලොකු කාමරේ නිශ්චිත ගෙදරක නිශ්චිත ලොකු කාමරයක් තුල පවතින දේවල් ගැන තමයි අහන්නේ. එහෙනම් මෙන්න ගෙදර. හරිද? ඒකේ L සමානයි 2 කියන ලොකු කාමරය කියන්නේ D. ඉතින් D එකක් ඇතුලේ උපරිම ඉලෙක්ට්‍රෝන කීයද? 2 4 6 8 10. එච්චරයි අහන්නේ. හරිනේ? කොච්චර මිනිස්සු ඉන්න පුළුවන්ද කියලා අහනවා. එක්තරා ගෙදරක් දීලා ඒ ගෙදර ලොකු කාමරයක් දීලා ඒ ලොකු කාමරේ ඇතුලේ දැන් ඔය 3යි 2යි දැක්ක ගමන් ගොඩක් අයට හිතෙනවා දැන් මේක ගැනත් අහනවා වෙන්න පුළුවන් ඊට කලින් ගෙවල් ගැනත් අහනවා ඇති. එහෙම නෑනේ. නිශ්චිත ගෙදරකුයි ඒ ගෙදරත් හිතෙන කාමර දීලා නෑ. L සමානයි 2 නැමැති ලොකු කාමරය. ඒ කියන්නේ D කාක්ෂිකය. D උපශක්ති මට්ටම. දැන් D උපශක්ති මට්ටම තමයි අහන්නේ. ඉතින් ඉලෙක්ට්‍රෝන 10යි. නෑ උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කීයද? 10යි. ඕක තමයි ප්‍රශ්නේ. ගොඩක් අයට මේ වගේ ඒවා කරගන්න බෑ. හේතුව ඉන්නේ කොහෙද කියලා දන්නේ නැති හින්දා. අහන්නේ එක්තරා නිශ්චිත තැනක් ගැන. ඒ තැන මොකක්ද කියලා ඔයා අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ. හඳුනා ගන්න ඕනේ. හරි. තව ප්‍රශ්නයක් 2019 ලේසි. පරමාණුක ප්‍රධාන ක්වොන්ටම් අංකය සමානයි 3. එහෙනම් දැන් මේකේ පැහැදිලිව මේ ගමේ කවුරු ගැනද අහන්නේ? 3 වෙනි ගෙදර ගැන අහන්නේ. වෙන මොකක්වත් අහන්නේ නැහැ. 3 වෙනි ගේ ඇස්සේ ගිහිල්ලා ඒ ගෙදර කාමර ගැන මොන නිශ්චිත කාමරයක් ගැන අහන්නේ නැහැ. කෙලින්ම ගෙදර ගැන අහන්නේ. ඒ ගෙදරේ ඉන්න පුළුවන් උපරිම මිනිස්සු සංඛ්‍යාව අහන්නේ. හැබැයි වෙනදට ඇහුවේ මිනිස්සු සංඛ්‍යාව වුණාට 19 අහලා තියෙන්නේ ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව. කපල් කීයක් ඉන්නවද කියලා. එක පොඩි කාමරයක කපල් එකයිනේ. එක කපල් එකයි ඉන්නේ. යුගල් එකයි. එහෙනම් 3 වෙනි ගෙදර යුගල් ගත්තොත් 2 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. ඉතින් මුළු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ඕනනම් ඔයාලට දෙකෙන් බෙදලත් ඕක හොයාගන්න තිබුණා.
මොකක් හරි ගල්ලා හොයාගන්න මම මේ පෙන්වන්න හදන්නේ 19 දී. එතකොට ඔයාව පොඩ්ඩක් විතර රැවටීමකට ලක් කිරීමේ අවශ්‍යතාවයක් තිබිලා තියෙනවා. හැබැයි ඉතින් 18 කියන උත්තරේ නෑනේ. ඒ හින්දා ඔයා රැවටිලාවත් 18 ගහන්න බෑ ඔයාට. ඉතින් ප්‍රශ්නේ ආයේ ඔයා කොහොමත් හරියට කියවලා හරි උත්තරේ ගහයි. හරි. හරි ඒකත් හරි. ඊළඟට යමු. ටිකක් සංකීර්ණ කියලා මම හිතන ප්‍රශ්නෙට. හැබැයි ඕගොල්ලෝ දැන් මේක පෝස්ට් කරලා ප්‍රශ්නේ කරලා බලන්න. ක්වොන්ටම් අංක 3. එහෙනම් දැන් අනිවාර්යෙන් එක්තරා ගෙදරක් ගැනනේ කියන්නේ, මුළු ගමක් ගැන කියන්නේ නැහැ. ඒ ගමේ එක්තරා ගෙදරක් ගැන අංක 3 ගෙදර. ml සමානයි ඍණ 1. අන්න ඒ කියන්නේ ml කියන්නේ මොකද්ද? ml කියන්නේ පොඩි කාමර සෙට් එකක්. ලොකු කාමරේ නෙවෙයි. එහෙනම් එක්තරා විශාල ගෙදරක කුඩා කාමර වලට අංක ඍණ 1 ලැබෙන අවස්ථා කීයක් තියෙනවද කියලා අහන්නේ. කාක්ෂික සංඛ්‍යාවක්. අහන්නේ කියන්නේ කුඩා කාමර කීයක් තියෙනවද කියලා. ඍණ 1 නැමැති නම ලැබෙන. ඉතින් ඒක රූපේ බැලුවාම නිකම්ම හම්බෙනවා. ගොඩක් අය ඔකට උත්තරේ ගහන්නේ 1යි කියලා. හරි? මෙන්න මේ ඍණ 1 බලලා ගහනවා. හැබැයි මෙන්න මේ ලොකු කාමරෙත් ඍණ 1 කියලා පොඩි කාමරයක් තියෙනවනේ. එහෙනම් 3 අංක 3 කියන ගෙදර විතරයි ඔයා හිතන්නේ. වෙන කිසිම ගෙදරක් ගැන හිතන්නේ නැහැ. මොකද ප්‍රශ්නේ වෙන ගෙවල් ගැන අහලා නැහැ. ඒ හින්දා 2 1 ගෙවල් ගැන හිතන්න එපා. මෙච්චරයි හිතන්න තියෙන්නේ. එතකොට ඒක ඇතුලේ ඔයා හොයාගෙන යන්න ඕනේ ඍණ 1 තියෙන තැන්. ඒ ඒවා 2යි. 4 නැමැති ගෙදර ඇහුවොත් ඍණ 1 ඒවා කීයක් තියෙනවද කියලා? 1යි 2යි 3යි. මෙතනක් තියෙනවනේ. 1යි 2යි 3යි. ඉතින් මේ වගේ එක එක ප්‍රශ්න අහන්න පුළුවන්. මේක ටිකක් සංකීර්ණයි, ගොඩ දිනෙක වරද්දා ගන්න ප්‍රශ්නයක්. දැන් මට කියන්න මට මේ රූපේ බලලා කරන්න බැරි වෙච්ච ප්‍රශ්න තිබ්බේ නෑනේ. එහෙනම් ඉතින් ඔයාලට තියෙන විදිහකුත් නෑ. ඒ නිසා ඔය ප්‍රශ්නේ රූපේ බලලා ප්‍රශ්න ටික කරගෙන යන්න. ඊට පස්සේ 2017 බලන එක සුදුසුයි කියලා මට හිතෙනවා. බලමු. හතෙත් හොයාගන්න නැහැ වගේ. 17 රචනාවට වගේ දීලා තියෙන්නේ මේ හරි. ඊපස්සේ අපි 15 තව MCQ එකක් තියෙනවා. අංක 36 ක්වොන්ටම් අංක n සමානයි 3 ml ඍණ 2. මම පැහැදිලිව දැන් කියලා ඉවරයි. දැන් ඔයාට හිතෙන තැන් වල ඔලුව ගෙනියන්න ඕනේ නැහැ. 3 ගෙදරට ගියා ඍණ 2ට ගියා. ඔච්චරයි. මේක ගැන විතරයි දැන් හිතන්න ඕනේ. ඔලුව එහෙම යවන්න බෑ. මොකද ඍණ 2ේම වෙන නෑනේ. මේකේ නෑනේ. මේකෙත් නෑනේ. ඒ නිසා මේ මාර ලේසි. හරි. දැන් තව පොඩි දෙයක්ත් මම කියන්නම්. මං බලපු හැම MCQ එකෙන් මම මේ 3 වෙනි ගෙදර නෙමෙයිද බැලුවේ. නිකන් බලන්නකො. මේ ගෙදරත් 3. n සමානයි 3. හරි. මේ ගෙදරත් 3. ඊට පස්සේ මේකේ විතරක් 4 සහ 2 සහ 3 කියන ගෙවල් ඔක්කොම තිබ්බා. මේ ගෙදර 3. ඊට පස්සේ මේ ගෙදර 3. මේ ගෙදර 3. ඒතකොට මේ 3 වෙනි ගෙදරට පුදුමාකාර ආලයක් පේපර් එක හදන කට්ටිය දක්වනවා කියන එක ඔයා තේරුම් ගන්න ඕනේ. මේව දැකලා ඒ ආලේ නැති කරලා වෙනත් ගෙදරකට ආලය කරන්න පටන් ගනිත් දන්නේ නැහැ. YouTube එකේ මේව දැක්කොත් කොහොම වුණත් කමක් නැහැ. අපිට ඒක අදාළ නැහැ. එතකොට තුන්වෙනි ගෙදර ගැන නිරතුරුවම ප්‍රශ්න අහනවා. n සමානයි 3 ml ඍණ 2. ඉලෙක්ට්‍රෝනයේ ඇත්තේ තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටම හේවත් තුන්වෙනි ගෙදර. ඒක හරි. ඉලෙක්ට්‍රෝනයේ d වල තමයි තියෙන්නේ. මොකද ml ඍණ 2ක් p වල තියෙන්න බෑ. එතකොට මේ තියෙන්නේ d නේ. මේ තියෙන්නේ d. ඒක නිවැරදි. p වල තියෙනවා කිව්වොත් උකට ඉබේම වැරදි වෙනවනේ ඉතින්. එහෙනම් මේක හරි නම් මේක වැරදි. එහෙනම් එක AB හරි C වැරදි. ඉලෙක්ට්‍රෝනයේ භ්‍රමණ ක්වොන්ටම් අංකය හරි ස්පින් එක ධන භාගය හෝ ඍණ භාගය වෙන්න පුළුවන්. හරි. ඒ නිසා ඒ ඉලෙක්ට්‍රෝනේ ගත්තොත් මේ ඉලෙක්ට්‍රෝන දෙකෙන් කැමති එකක් සැලකුවොත් එකක් ධන භාගය වෙනොත් අනික ඍණ භාගය. එතකොට ඔයාට කියන්න බෑ ඒ සලකන ලද ඉලෙක්ට්‍රෝනේ ධන භාගය විය යුතුයි කියන්න බෑ. විය හැකි කියන්න පුළුවන්. ඒකයි මෙතන වැරද්ද. ධන ඍණ භාගය විය යුතුයි කිව්වොත් ඒත් වැරදි. ඍණ භාගය විය හැකි කියලායි කියන්න ඕනේ. හරි නේද? විය යුතුයි කියලා අපිට නිශ්චිතව කියන්න බෑ. මේ මොකද අපි හරියටම කොයි එකද ධන භාගය කොයි එකද ඍණ භාගය කියලා දන්නේ නැති නිසා. හරි.
ඊට පස්සේ මම හිතන විදිහට ඉතිහාසයේ ගොඩක් දෙනෙක් වරද්දාගත්ත සංකීර්ණ මේක තමයි දැන් කතා කරන්න හදන්නේ. හරි. මූලද්‍රව්‍යයක පරමාණුක අවසාන ඉලෙක්ට්‍රෝන දෙක හා සම්බන්ධ ක්වොන්ටම් අංක කුලකය කියලා මෙන්න මේ විදිහට දීලා තියෙනවා. එහෙනම් දැන් කියන්නේ පරමාණුවක් තියෙනවා. ඒකේ අන්තිම ඉලෙක්ට්‍රෝන දෙක කියලා නම් කරලා තියෙනවා 3.0 ධන භාගය 3.0 ඍණ භාගය. ඒ කියන්නේ ඊට කලින් තියෙන ඉලෙක්ට්‍රෝන කොහොමත් පිරීලා ඉවරයි කියන එක. හරි. ඒතර මම යනවා 3.0ට 3.0 ධන භාගය 3.0 ඍණ භාගය. ඒ කියන්නේ මෙන්න මේ ඉලෙක්ට්‍රෝන දෙකලු අන්තිම දෙක. ඒ කියන්නේ මේවැය පිරීලා නැහැ කියන එක. මේවැය පිරීලා නැහැ කියන එක. එහෙනම් මේ ශක්ති මට්ටමම ගත්තත් ඉලෙක්ට්‍රෝන දෙකයි පිරීලා තියෙන්නේ. එහෙනම් මේක පිරීලා තියෙන්න ඕනේ මේකට පිරෙන්න නම් නේ. ඔයගොල්ලෝ දන්නවා දෙවෙනි ශක්ති මට්ටමට පිරීලා ඉවරුණාට පස්සේ තමයි තුන්වෙනි එකට පිරෙන්නේ. දෙකට පිරෙන්නේ එක පිරීලා ඉවරුණාම නේ. එහෙනම් මේ කියන පරමාණුවේ අවසාන ඉලෙක්ට්‍රෝන දෙක කියලා කිව්වොත් ඔය දෙකට මේ දෙක නම් අවසාන දෙක මේවා පිරෙන්න බෑ. S කාක්ෂික පිරුණාට පස්සේ P පිරෙන්නේ. P පිරුණාට පස්සේ D පිරෙන්නේ. ඒ ටික අපි ඉගෙන ගන්න ඉලෙක්ට්‍රෝන වින්‍යාසවල ඔය ඒවා දන්නේ නැත්නම් මුලින් ඒව බලලා එන්න. හරි. එතකොට මේ දෙක තමයි අන්තිමට පිරුණේ. එහෙනම් මෙතන 8යි. පිරීලා ඉවරයි 8ක්. මෙතන තව දෙකක් පිරීලා ඉවරයි. එතකොට 2 4 6 8 10. මෙතන තව ඉලෙක්ට්‍රෝන දෙකයි. ඒ කියන්නේ ඔක්කොම ඉලෙක්ට්‍රෝන කීයද 12යි. ඉලෙක්ට්‍රෝන 12ක් පිරෙන පරමාණුව මොකද්ද? මැග්නීසියම්. ඉතින් ඒ නිසා මැග්නීසියම් තමයි උත්තරේ. සමහරු හිතනවා මේක සෝඩියම් කියලා. හැබැයි සෝඩියම් නම් ධන භාගයේ ඍණ භාගයේ දෙකම තියෙන්න බෑ. සෝඩියම් වල තියෙන ඉලෙක්ට්‍රෝන 11යි. එතකොට පිරෙන්නේ 2යි 4 6 8 10. 11 වෙන්න තව එකයි මදි. එහෙනම් මෙතන පිරෙන්න පුළුවන් මේ දෙකම පිරෙන්න බෑ. එකයි පිරෙන්න පුළුවන්. එතකොට ධන භාගේ හා ඍණ භාගේ වෙන්න බෑ. අවසාන ඉලෙක්ට්‍රෝන දෙක කියලා මෙහෙම දෙකක් දෙන්න බෑ. අවසාන ඉලෙක්ට්‍රෝනය කියලා තමයි 3.0 ಜಾති එකක් දෙන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන දෙකක් තියන්න බෑ 3.0 ඇතුලේ. 3.0 ඇතුලේ තියෙන්න පුළුවන් එක ඉලෙක්ට්‍රෝනයක් විතරයි. හරි. ඉතින් වැඩේ ඉවරයි. මම හිතනවා වැඩේ ගොඩ ඇති කියලා. එහෙනම් මේ ඔක්කොම MCQ ට ඔයගොල්ලන් කරගන්න පුළුවන් වුණා නම් එච්චරයි වෙන්න ඕනේ. එතකොට විශේෂයෙන් කියන්න ලොකු දෙයක්වත් නැහැ. ඔය දැන් ලබන අවුරුද්දේ 2021 කට්ටියට රිවිෂන් එකක් කරන්න හිතාගෙන ඉන්නවා. කොහොමද ඒක කරන්නේ? කොච්චරක් දුරට උගන්වනවද? ඒ කියන්නේ ෆුල් රිවිෂන් එකක් කරනවද? ඒ වගේ දේවල් ටික ඉස්සරහට දැනුම් දෙන්නම් YouTube එක හරහා. හැමෝම මේ ටික ඇලර්ට් එකේ ඉඳලා බලන්න අවශ්‍ය කට්ටිය. එතකොට දැන් මේ පාඩම බලද්දි සමහරව හිතන් ඉන්න ඇති මේක දන්නවා කියලා. හැබැයි දැන් මේ ඉගෙන ගත්තට පස්සේ තේරෙයි මේවා මාර සරලයිනේ මීට වඩා සරල මේවා ඉගෙනගත හැකිව තිබුණා දුක් විඳින්න නැතුව කියලා. ඉතින් ඔන්න ඔය වගේ තමයි ඔන්ලයින් ක්ලාස් එකේ උනත් ඔයාට හිතෙන්නේ. ඒවට බැලුවොත් තේරෙයි මේවා මීට වඩා සරලව ඉගෙන ගන්න හැකියාව තියෙනවනේ. මං තේරුම් ගත්තට වඩා වැඩිපුර යමක් තේරුම් ගන්න තියෙනවනේ කියන්නේ. ගොඩක් අය එහෙම හිතන්නේ නැහැ. ඉතින් මට ඔන්ලයින් ක්ලාස් එකට එන්න කියලා නෙවෙයි කියන්නේ. ඔයාට ඒ වගේ වැරදි විදිහ අදහසක් ඇති වෙන්න පුළුවන්. ඒක තමයි මම කියන්නේ. ලබන මේ අවුරුද්ද දැනට කරපු ටික මේ මාසේ පුරාවටම ඔන්ලයින් ක්ලාස් එකේ ඔයගලන්ට බලන්න පුළුවන්. එතකොට ඒ ටික බලන්න මොකද ඒව ටික ආයේ අලුතෙන් කරන්න වෙලාවක් නැහැ මට. තව ගොඩක් කරන්න ඉතුරු වෙලා තියෙන හින්දා. ඒතර YouTube සහ ඔන්ලයින් ක්ලාස් එක කියන දෙකේම ලබන අවුරුද්දටත් වීඩියෝස් ටික දාලා රිවිෂන් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. එතනදී මුළු සිලබස් එකම කරනවද නැද්ද කියන එක සහ ඒවා කරන විදිහ මොනවද YouTube දාන්නේ මොනවද ඔන්ලයින් ක්ලාස් එකේ කරන්නේ කියන විස්තර ටික සම්පූර්ණයෙන්ම ඊටාම කෙටි කාලයකින් තව නුදුරේදීම දැනුම් දෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒතකොට දැනට කරලා තියෙන ඕගනික් යාන්ත්‍රණ බන්ධන හා ව්‍යුහය විද්‍යුත් රසායනය සහ සංගත සංකීර්ණ සහ ටාගට් MCQ සෙට් එක ඕනනම් බලලා තියාගන්න. එතනදී සංගත සංකීර්ණ එක බැලිය යුතුයි. හැබැයි ටාගට් MCQ ටික දැන් මේ වෙලාවේ බලන්න හදිස්සියක් නැහැනේ. මොකද විභාගේ ලං වුණාම ඒ ටික බලාගත්තාම ඇති. මේ ඉතින් ඒ නිසා සංගත සංකීර්ණ එක නොවැම්බර් මාසෙදී ඒ දෙක විතරක් බලන්න. ඒ කියන්නේ normal class fees එකෙන් භාගයක් pay කරලා එතන වීඩියෝස් දෙකයි තියෙන්නේ. ඒ දෙක විතරක් බලන්න හදලා දෙන්න. එතකන් ඉතින් ඒක නොබැලුවා කියන එක ලොකු ගැටලුවකුත් නෙවෙයි. අවශ්‍ය නම් ටාගට් MCQ ටිකත් එක්ක මේ මාසේ බලලා ගන්න. ඒක ඔයාගේ කැමැත්ත. මම හිතනවා අර ක්‍රමේ හොඳයි කියලා. ඉතින් ඔයාගේ කැමැත්ත තීරණය කරන්න. අනිත් ටික කොහොමද බලලා තියාගන්න. මොකද ඒ ටික ආයෙ උගන්නන්නේ නැහැ. ඒතර මේ මාසෙම තියෙනවා නිවාඩු මාසේ. දී ඒ ටික බලලා තියාගන්න. ওই ටික තමයි කියන්න තියෙන්නේ. එහෙනම් අපි හම්බ වෙමු අලුත් වීඩියෝ එකකින්. ජයෙන් ජය.